අයිබෝන් සුබදැසනක් අද ජුනි මාසේ 30 වන බදාදා දවස අපි ඔබ ආදරෙන් පිළිගන්නවා. අද බදාදා අපි ඔම්මලට කාලය ගත වෙනවා හරි ඉක්මනට 6 වෙනි මාසෙත් ඔන්න අද අන්තිම දවස. හෙට ඉඳලා තවත් අලුත් මාසයක් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් පහුගිය දේවල් කරපු ගියපු දේවල් ගැන හිතලා බලනකොට අපිට යම් තාක් දුරකට ජීවිතය ගැන පසුපස හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් නම් අපිට ඒක තමයි ලැබෙන ලොකුම ශක්තිය සහ ලොකුම අත්දැකීමක් ජීවිතේට. අපි අර වෙන අයත් එක්ක අපේ ජීවිතේ සසඳන්න උත්සාහ කරනවනේ නේද? ඔබ හිතලා බලන්න ඉරට තියෙන්නේ ඉර පායන්න එක වෙලාවක්. සඳට තියෙන්නේ සඳ පායන්න තව වෙලාවක්. ඒ නිසා ඉර හඳ කවදාකවත් සැසඳෙන්නේ නැහැ. ඒ ලැබෙන එළියවත් අපිට සසඳන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි ජීවිතේත් අපි තව කෙනෙක් හා අපව සසඳන්න ගියොත් වෙන්නේ අපේ ජීවිතේ අපිට තියෙන දේවල් කරගන්නවන්, අපේ ජීවිතේ අපිට තියෙන හැකියාවන්, ඒ දේවල් කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. නිසා තව කෙනෙකු හා ඔබව සසඳන්න යන්නේ නැතුව Tamanට ලැබිලා තියෙන දේවල් වලින් ජීවිතය ආලෝකමත් කරගන්න. එතකොට තමයි ජීවිතය යහපත්ව අපිට ගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කාලය දවසින් දවස තප්පරෙන් තප්පරේ ගත වෙලා යනවා. ඉතින් ඒ නිසා ජීවිතේ කාත් එක්කවත් තරඟයක් තියාගන්න එපා. Tamanට ලැබෙන පරිසරේ, Tamanට ලැබෙන දේවල් හොඳ විදිහට ජීවිතයට එකතු කරගන්න. ජීවිතේ සතුටින් සැහැල්ලු වෙන්න. එතකොට තමයි අපිට ගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද බදාදා පියුම් මෙලේ පෙළගැස්මත් ඔබට මතක් කරන්නම්. මේ උපදෙස් ලබා දෙන ගමන් අපි අද හැමදාමත් වගේ සුබ දවස් අපි ඔබ වෙනුවෙන් ගෙනෙනවා. අද විශේෂයෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් ඔබ අලුතෙන් නිවසක් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් තවත් තැනකට යනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් අපි දැනුවත් වීම, ඒ අවධානය යොමු කිරීම කෙතරම් අපිට වැදගත් වෙනවද කියන කාරණය ගැන තමයි අද සුබ දවසින් ඔබව දැනුවත් කරන්නේ. දෙවන විශේෂාංගය සුපුරුදු පරිදිම දිරියකත විශේෂාංගය. හැම කෙනෙක්ටම පොදු මාතෘකාවක්. තරහව, කෝපය, අපිට ඇතිවන වෛරය, මේ සියලු කාරණාවන් එක්ක අපිට ඇතිවෙන මේ ආතතිය, මේ දේවල් පිළිබඳ ඇයි අපි අවබෝධයෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණය ගැන තමයි දිරියකත තුළින් අද ඔබව අපි දැනුවත් කරන්නේ. අවසන් විශේෂාංගය රස විශේෂාංගය. මේ දවස්වල පුංචි බබාලත් ගෙදර ඉන්නේ, ඉස්කෝලේ නැති නිසා. ඉතින් හැමෝටම දරුවන්ට හදලා දෙන්න පුළුවන් විදිහට රසවත් විදිහට අපි ආහාර වේලක්, රසවත් ගුණවත් විදිහට ආහාර වේලක් හදාගන්න විදිහ අපි කියලා දෙනවා ඔබට අද රස විශේෂාංගයෙන්. රැඳෙන්න එහෙමනම් උදෑසන 10 වෙනකන් බදාදා අපි ඔම්මලත් එක්ක අපි ආරම්භ කරමු මුල්ම විශේෂාංගය. සුබ දවස. නිවසක් මිලදී ගන්නකොට අපිට සමහර වෙලාවල් වලට අපිට ජීවිතේදී මේ අපිට යම් යම් අවස්ථාවල අපිට එවැනි අවස්ථා උදා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපිට මේ වාස්තු උපදෙස් කියන්නේ කොතරම් වැදගත් වෙනවාද? නැත්නම් දෝෂ සහිත නිවසක් නම් අපි ඒ දෝෂ අවම කරගන්නේ කොයි ආකාරයෙන්ද? මේ ගැන තමයි අද සුබ දවසෙන් අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් අපත් සමග අද දවසෙත් එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී වගේම හස්තරේඛා විශේෂඥ JART ජයසූරිය මහත්මයා. අයිබෝන් ජයසූරිය මහත්මයා සුබ දැසනක්. ජයසූරිය මහත්මයා හැමදාමත් ඔබේ ජීවිතය යහපත් කරන්න මේ නිසි උපදෙස් ලබා දෙනවා. වසර ගණනාවක් තිස්සේ අපත් එක්ක එකතු වෙලා අදත් සූදානම් වෙන ඔබේ ජීවිතයට සතුට සෞභාග්‍ය උදා කර දෙන්නට අවශ්‍ය ඒ නිසි උපදෙස් ඔබ වෙනුවෙන් ලබා දෙන්න. සජීවීව ජයසූරිය මහත්මයා එකතු වෙලා ඉන්න නිසා ඔබට පුළුවන් මැදිරියට දුරකථන නමක් ලබා දෙන්න 0115 299 299 299 ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන් සජීවීව දුරකථන නමක් ලබා දුන්නෙන් පසුව. ජයසූරිය මහත්මයා අපි මාතෘකාවට යමු. දැන් සමහර වෙලාවල් වලට අපි ඉන්න නිවස අපිට යම් යම් දෝෂ සහිත නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට කියනවා දිශාවන් අනුව වෙනස් කරගන්නේ කොහොම කඩලා හරි කොහොම හරි කරලා අපිට හදාගන්න පුළුවන්. නමුත් අපි තවත් අලුත් තැනක් මිලදී ගන්නවා නම් අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ? සහ මේ වාස්තු උපදෙස් ලබා ගැනීම කොතරම් අපේ ජීවිතයට වැදගත් වෙනවද කියන තැනින් අපි අද දවසේ කතා බහ ආරම්භ කරමු. ඔව් සමහරවිට ගොඩක්ම වැදගත් දෙයක්. මොකද සාමාන්‍ය යම් පුද්ගලයෙක් මේ වගේ කාල සීමාවක් තුලදී දුෂ්කර කාල සීමාවක් තුලදී මුදලක් උපයලා ඒකෙන් ගියක් Tamanට කියලා මෙලිදී ගන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ආසාවෙන් විශේෂයෙන්ම අපි තනක් ගන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න. සන්තෝෂෙන් ජීවත් වෙන්න බැරි නම් ඒ ස්ථානයේ රජමාලිගාවක් වුණත් වැඩක් නැහැ. ඒක තමයි කතන්දරේ. එතකොට සතුටනේ වැදගත්ම දේ. වැදගත්ම දේ සතුට. ඊළඟට සාමාන්‍යයෙන් යම්කිසි ආකාරයකට ආර්ථිකමය වශයෙන් ශක්තිමත්
භාවයක් එන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය සමහර ස්ථාන තියෙනවා මොනදේ තිබුණත් මුදල් මේ අතින් සාර්ථක නැහැ. ආදායම දැන් සමහරු කියන අයියෝ මම මේ ගෙදරට ආව දවසට 7-5ක් අතේ නැහැ කියලා කියන්නේ. ඒක ඕන තරම් අහලා තියෙන දෙයක් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දෙයක්. කිසිම පැවැත්මක් නැහැ වගතුවක් නැහැ කියලා කියනවා. වගතුවක් නැහැ කියන වචනේ. දැන් මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රධාන මර්මස්ථාන කියලා තියෙනවා. ඒ ප්‍රධාන මර්මස්ථාන තියෙනකොට ඒ ගෙදරක yaadෙන්නේ නැහැ, පළ දෙන්නේ නැහැ. එතන මර්මස්ථානයක් විශේෂයෙන්ම ගෘහ මූලිකයට තමයි බලපාන්නේ. දැන් ගෘහ මූලික තාත්තා හරි අම්මා හරි කවුරු හරි ගෘහ මූලිකයට තමයි ප්‍රධාන වශයෙන් බලපාන. සාමාන්‍ය ගෘහ මූලිකයනේ ආදායම් මාර්ගයේ තියෙන්නේ. එතකොට ගෘහ මූලිකාතේ තමයි ගොඩක් වෙලාට සන්තෝෂයේ තියෙන්නේ. අපි හිතමුකෝ කාගේ හරි තාත්තා කෙනෙක් ඉන්නවා. එයා සාමාන්‍ය හොඳ ආදායමක් තියෙනවා. නමුත් එයා හොඳට බොනවා. අරක්කු බොනවා. බීලා ඇවිල්ලා ගෙදර ගොඩාක් ගාල කෝට්ටියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගෙදර කවුරු හරි පුතෙක් ඉන්නවා. ඒ පුතා මත්පැන් බොනවා. එතකොට ගෙදර සන්තෝෂයක් ඇත්තෙම නැහැනේ. ඉතින් ඔතෙන්දී ඒ ප්‍රධාන මර්මස්ථාන ඒ නරක ආකාරයේ පිහිටලා තියෙන ස්ථාන ගෙදර తీරුවට මර්මස්ථාන පිහිටලා තියෙනකොට ඒ ගෙදර සන්තෝෂේ නැහැ. එතකොට අසන්තෝෂේ වැපිරෙනවා. ඒ වගේම ආර්ථිකීය වශයෙන් සාර්ථකත්වයක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. සමහර විට සමාධි බොහොම සුළු දෙයක්. බොහොම සුළු දෙයක් තියෙනවා. ඒ සුළු දේ සුළු මර්මස්ථාන එක බොහොම පොඩි දෙයක්. හැබැයි භයානක ප්‍රතිඵල දෙන්නේ. ඒක වෙනස් කරාට පස්සේ අපිට සාර්ථකත්වයක් ගන්න පුළුවන්. දැන් මට දැන් මේ ගිය සතියේ පිළියන්දර ප්‍රදේශයේ මට අලුතෙන් ගියක් ගන්න කට්ටියක් ඒගොල්ලෝ මාව ඇවිල්ලා එක ගියා මයින් වැඩ කරගන්න කට්ටියක්. කේන්දර බලා ගන්න කට්ටියක්. ඒ ගියාම ඒ ගෙදර ප්‍රධාන මර්මස්ථාන දෙකක් තියෙනවා. ප්‍රධාන මර්මස්ථාන දෙක මොකද්ද? ගෙදර මේ කෙරවලින් අපි හිතමු දැන් ගිනි පෙට්ටිය හැඩේ කියලා. දැන් මේ ටීපෝ එක ගත්තොත් එම මේ පැත්තෙන් තමයි ඇතුල් වෙන්නේ. මෙතන තියෙනවා කෙළවරේ තියෙනවා බුදු මැදුර. මේ වැසිකිළිය. බාත්රූම් එක. එතකොට මෙතන මේ බාත්රූම් එක තියෙන ස්ථානයේ තමයි බුදු මැදුර තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ නියමිත දිශාවට අනුව තියෙන්නේ. දිශාවට අනුව බුදු මැදුර තියෙන්න ඕනේ බාත්රූම් එකේ තියෙන ස්ථානය. මේ ගෙදර තියෙන ප්‍රධාන මර්මස්ථාන එච්චරයි. වෙන කිසිම දෝෂයක් නැහැ. එතකොට ඔය මම ඒගොල්ලන්ට දී උපදේශය තමයි මෙන්න මේ ස්ථානයේ තමයි ස්ථාපිත වෙන්න ඕනේ බුදු මැදුර. ඒ කියන්නේ ගෙදරක ඊසාන දිසාව නැත්නම් උතුරු දිසාව උතුර ඊසාන කියන දෙකේ තමයි බුදු මැදුර තියෙන්න ඕනේ. බුදු මැදුර ඔෆිස් එක බුදු මැදුරෙන් පටන් ගත්තාම ඔෆිස් එක කෑම කාමරය එතකොට ශාලය නිදන කාමරේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සුබ ස්ථාන යහපත් ස්ථාන දැන් ගෙදර බුදු මැදුරනේ බුදුන් වඳින ස්ථානයේ ආගම සිහි කරන ස්ථානයේ පූජනීයම තැන උසස්ම තැන ඒකයි එතන බුදු මැදුර තියන්නේ. එතන ඒ ස්ථානයේ පූජනීය ස්ථානයේ ගෙදර වැසිකිළිය තියෙනවා. ඒතර ප්‍රධාන මර්මස්ථානයක් yaadෙන්නේ නැහැ. සන්තෝෂේ නැහැ. දෙමව්පියෝ දරුවෝ අතර අඩදබර ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක් දේවල් නොඑක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මම ඒක ඕගොල්ලෝ මේ ගෙහි ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගෙදර තියෙන එකම දෝෂ තත්ත්වය මොකක්ද? මෙන්න මේ ස්ථානයේ නාන කාමරේ තියෙන්න බෑ. මේ ස්ථානට එන්න බුදු මැදුර. ඒගොල්ලෝ ගොඩක් කැමති වුණා ඒකට. ඒ අය බොහොම පොඩි දෙයක් නේ. ඒතකොට මේ ස්ථානයේ බුදු මැදුර ස්ථාපිත කරනවා. වැසිකිළිය ගියන්න මං ස්ථානයක් සකස් කරලා දුන්නා. ඒ වගේම කුස්සිය තිබිච්ච දණත් එච්චර හොඳ නැහැ. ඒ දෙක මාරු කරාට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ ගෙදර කිරිතර එන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රධාන මර්මස්ථානයක් තියෙනකොට සමාධි ගෙදර පොඩි දෙයක් වේද. ඒතර ඒ ගෙදර ඔක්කොම හොඳයි. අපි මේ දේවල් පිළිබඳව තවත් කතා කරමු ජයසිරිමල්. මොකද පැහැදිලිව දැනුවත් කරන්න අවශ්‍ය නිසා අපිට ඊට කලින් ඇමතුමක් තියෙනවා, දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝන් ඉලන්ති මහත්මිය සුබ දැසනක්. හරි. ඔබතුමී ගැටලුව ඉදිරිපත් කරන්න. මොකද්ද? නැත්නම් ජන්මපත්‍රයද පරීක්ෂා කරගන්න. හරි. හරි. අපිට එහෙනම් කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව. 11:16 උපන් වෙලාව පාන්දර 3:10. හරි. උපන් දිස්ත්‍රික්කයේ කොහෙද? පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. හරි. විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමීට දැනගන්න? විවාහ වෙලා තාම හරි බලමු අපි. ලග්නේ හරි ගැස්සලා තියෙන්නේ කන්‍යා ලග්නේද? ඔව් කන්‍යා ලග්නේ. එතකොට දැනට ප්‍රශ්නේ මේකයි. විවාහය සිද්ධ වුණේ කොයි කාලේ වගේද? 2015.
2015 වෙනකොට බුද්ධ මහදසාව තිබුණේ. 2015 කියලා කියන්නේ 14-15 කියලා කියන්නේ සියලුම කන්‍යා ලග්න හිමියන්ගේ රාහු ගෝචර ගමනේ ලග්නේ ගමන් කරපු වෙලාව. එතකොට 2015 16 17 ඒ කාල සීමාව තුළදී රාහු කියන ගහය ලග්නේ සහ 12 වෙනියේ ගමන් කරා. ගමන් කළා දැන් මේ වෙනකොට ඒ ප්‍රශ්නේ ඉවර වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දී වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැනට ඊට පස්සේ ඔබට ආවා 2017 අගෝස්තු වෙනකොට ආවා සෙනසුරු අතුරු දසාවක්. සෙනසුරු ඉන්නේ මේ පස්වන්නේ දරුව පෙන්වන ස්ථානේ. ඒකත් හොඳ නෑ. 2020 මේ වෙනකල් තිබුණා. ඊට පස්සේ තමයි ඔබට ප්‍රශ්නේ මතුවෙන්නේ. ඊළඟට තත්කාල් ග්‍රහචාරය හොඳ වෙනකොට ඔබට ආව කේතු මහදසාව. 2020 ඉඳලා 2027 දක්වා කේතු මහදසාව තියෙනවා. කේතු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා සමාධිය අවුරුදු 52 දී බුදුන් වහන්සේට කේතු ලැබලා. සුන්දරි කියන ස්ත්‍රිය මරණ හැංගුවාය කියලා බොරු අස්ථාන චෝදනාවක් ඇවිල්ලා බොරු චෝදනාවක් එල්ල වෙලා බුදුහාමුදුරන්ට ගල් ගහලා තියෙනවා. එතකොට ඒක පැහැදිලිවම ජීවිතහ ග්‍රහය උපතේ සඳහන් වෙලා තියෙනවා. ලස්සන බණ කතාවල් තියෙනවා. එතකොට ඒක කේතු ලැබුවට පස්සේ බුදුන් වහන්සේට අපහාස නින්දාවන. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට යහපතක් සාර්ථකත්වයක් වාසනාවක් කියන එක සාමාන්‍යයෙන් බොහොම අඩුවෙන් කේතුගෙදී එන්නේ. හැබැයි කේතුගෙදී සුබඵල දීපු අවස්ථාවන් මම දැකලා තියෙනවා. එහෙම පුද්ගලයොත් ඉන්නවා. එතකොට කේතු උපතින් බලවත් වෙලා ඉන්නවා නම් කාගේ හරි කේන්දරයක කේතු බලවත් වෙලා ඉන්නවා නම් සමාධි කේතු මහදසාවේදී සුබඵල දෙනවා. දැන් ඔය මහත්මයට වෙලා තියෙන්නේ කේතු මහදසාව ලැබුවා 2020 රාහු 2015 දී විවාහ වෙන්නව කාල සීමාව තුළදී ගෝචර ගමනේ ලග්නේ ගමන් කරා. කන්‍යා ලග්නේ සියලුම කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නේ සහ 12 වෙනි රාහු ගමන් කරා. ඊට පස්සේ 2017 වෙනකොට සෙනසුරු ආව දසාවක් ආවා. සෙනසුරු දසාව ඉවරනකොට සමාධි කේතු මහදසාව ලැබුවා. දැන් කේතු මහදසාව 2027 දක්වා තියෙනවා. මේ කාල සීමාව තුළදී කේතු සඳහා අවශ්‍ය කරන පිළියම් කරන්න. විශේෂයෙන්ම වෛරෝඩි ගලක් පළඳින එක ඉතාමත් සුබයි. වෛරෝඩි ගලක් පළඳින්න. ඒ වගේම වැටකැ පැලයකට සාත්තු කරන්න වැටකැම් මල් අරගෙන බෝධි පූජා කරන විශේෂයෙන්ම රත්නමාලී ගාථා උදේ හවස භාවිතා කරන්න. මම ගියවර සඳහන් කරා උදේ පාන්දර බ්‍රහ්ම හෝරාව තියෙනවා පාන්දර 3:58 ඉඳලා උදේ 6 දක්වා. ඒ බ්‍රහ්ම හෝරාව කාල සීමාව තුලින් තමයි යාග හෝම පවත්වන්නේ දෙවියන් උදෙසා. එතකොට ඔබ උදේ පාන්දර නැගිටලා මුණකට හොදලා පන්සිල් අරගෙන ඉතිවිසෝ ගාතාව කියලා රත්නමාලී ගාතාව 21 වතාවක් කියලා දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා චුම්මට්ටා ගාතාව තුන් පාරක් කියලා දෙවියන්ට පින් දෙන්න. පින් දීලා මා විසින් මේ අවස්ථාවේ මේ කළ ලද්දා සියලුම පින් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් අනුමෝදන් කරගනිත්වා. ඔබ වහන්සේලා විසින් මේ පින් අනුමෝදන් කරගෙන මගේ මේ ප්‍රශ්න විසලා දෙන්න මට සහනයක් ලබා දෙන්න කියලා දෙවියන්ගේ ඉල්ලන්න. ඔය ටික කළා බහන්න බොහොම සිතක් සාන්තියක් ඔබට උදා වේවි. හොඳයි. ඉතින් මේ විදිහට ඔබටත් පුළුවන් ඔබේ ජීවිතයේ ඒ සතුට, සෞභාග්‍ය, ශාන්තිය, සිත ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ වත් පිළිවෙත් පිළිබඳ අපි මතක් කරන්නේ ඒකයි. ඔබ තුළ තියෙන විශ්වාසය ගොඩනගාගෙන ඔබට පුළුවන් සාර්ථක වෙන්න, ඔබේ ජීවිතය යහපත් කරගන්න. අපි කතා කරන්නේ අද අපි නිවසක් මිලදී ගන්නකොට අපි මේ වාස්තු උපදෙස් කතරම් වැදගත් අපිට ලබා ගැනීම කියන එක. ජයසුනි මහත්මයා අර හොඳ තැනකට ඇවිල්ලා නැවැත්තුවා මේ සමහර ගෙවල් වල දැන් ඔබතුමා අර ඊයේ බලන්න ගියා කියපු ගෙදරත් එහෙම නේද? පුංචි දෝෂයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකුවට අපේ ජීවිතයට බලපාන දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අර පුංචි දෙයක් වෙනස් කරගත්තෙන් පස්සේ ඔබට පුළුවන් නිවස නිවැරදි වාස්තු විද්‍යානුකූල උපදෙස් මත තමගේ නිවස සකස් කරගන්න ඔබට ඒ ආශිර්වාදය ලබා ගන්න. දැන් ජයසුරි මහත්මයා අපි දැකලා තියෙනවා සමහර තැන්වල තියෙනවා මට මේ ගෙදර හරියන්නේ නැහැ කියලා අර කියන කතාවක් තියෙනවා. කිසිම බලන්නේවත් නැතුව කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඒ ගෙදර වෙන කෙනෙක්ට දීලා ඕන් යනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඒ ගෙදර තව කෙනෙක්ට හරියන්නේ නැතුනට වෙන කෙනෙක්ට හරියීමේ ලක්ෂණක් තියෙනවා. නමුත් ඒක නිවැරදිව සකසගත යුතුයි නේද ඒ ආකාරයට. ගොඩක්ම වැදගත්ම දෙයක්. ඇත්තටම මේ සමාධි ඒක තමයි මෙතෙන්දී අද මම ඔබට දෙන උපදේශය. මොකක්ද? මේ බොහොම චූටි දෙයක්. බොහොම පොඩි දෙයක්. අපි හිතමු සාමාන්‍යයෙන් අසනීප හැදුනහම අසනීපයකට සමහරවල් ලොකු වෛද්‍යවරු ගාවට කියලා ගන්න බෙහෙත් වලින් හරියන්නේ නැහැ. පොඩි ගමේ ඉන්න වෙද මහත්තයකින් හරියනවා. ඒ වගේ බරපතල ප්‍රශ්න දැන් ඔය ඊයේ මම කිව්වේ ගේ බලන්න ගිය තැන වැසිකිලි තිබෙච්ච ස්ථානයේ බරපතල මරම ස්ථානයක්. එතකොට ඒක විතරයි ඒ ගෙදර දෝෂයකට තියෙන්නේ. එතන මෙතෙක් කල් ඒ ගෙදර වාසය කරපුවාට යාදුන් නැත්තේ පළ දුන්නේ නැත්තේ උල්සාගත තත්ත්වයක් ඇති කරේ ඒ වැසිකිළිය. වැසිකිළිය වෙනස් කරන්න ඕනේ තැන මම පෙන්නුවා. එතකොට මොකද එන්නේ ඒ ස්ථානයේ වැසිකිළිය අයින් කරනවා ඒ ස්ථානට බුදුමැදුර ගේනවා. චූටි දෙයක් තිබුණේ බොහොම සුළු දෙයක් තිබුණේ මහා භයානක බරපතල අපල තත්ත්වයක්. ඒ වගේ මේක වැසිකිළිය වෙනස් කළා බුදුමැදුර ඒ ස්ථානයේ ස්ථාපිත කරාම මොකද වෙන්නේ?
චූටි දෙයක් අපි චූටි දෙයක් පොඩි දෙයක් මම චූටි කියලා අදහස් කරන්නේ බොහොම පොඩි සාම සරල නිසා. ඇත්තටම බොහොම සරලයිනේ. ඊට පස්සේ අපි වැසිකිලි වෙනකොට එතන බුදුන් වහන්සේ ස්ථානයේ ස්ථාපිත කරනවා. බොහොම සුළු වේදමක් යන්නේ. බොහොම යම්කිසි ආකාරයකට බොහොම සුළුවෙන් ඒ දේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ස්ථානයේ මහා සෞභාග්‍ය උතුරන තැනක් බවට පත් වෙනවා. වැදගත්ම දේ දැන් ඔබේ නිවසේ ඔය සමාධි මම හැම වෙලේම ගියක් ගෙවල් පරීක්ෂාවට ගියාට පස්සේ මම දකින දෙයක් තමයි ඔය වැසිකිළියේ ප්‍රශ්නේ. ඊසාන දිශාවෙන් ඇත්තටම වැසිකිළිය එතකොට කුණු වලක් ඒ වගේ දෙයක් තියෙන්න බෑ. ගෙයින් එලිපත්te කුණු වලක් වගේ දෙයක් තියෙනවා නම් ඒත් හොඳ නෑ. කුණු ගොඩක් තියෙනවා ඒත් හොඳ නෑ. මට මතකයි මම එක්තරා කාලෙකදී බලන්න ගියා කාලෙකට ඉස්සෙල්ලා මෙන්න මේ බත්තර මුල්ල පැත්තේ ගෙදරක ඒ ගෙදර ඔක්කොම හොඳයි එළියේ තියෙනවා කුණු ගොඩක්. ඒ කුණු ගොඩ ඒගොල්ලෝ අරවම දාලවලා හැම වෙලෙම ගිනි ඇවිලි තියෙන්නේ. ඉතින් ගෙදර yaadින්නේ නෑ. ඊසාන පැත්තෙන් උතුරු පැත්තෙන් එලිපත්තේ කුණු ගොඩක් තියෙනවා නම් ඒක ගින්දර අවුලනවා නම් එතන දැන් සාමාන්‍ය ගෙවල් වල තියෙනවා ඔක්කොම රොඩු ටික දාලවලා අතු ගාලවලා එතන කුණු අවුලනවා. ඒ ස්ථානේ තියෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම yaadින්නේ නෑ. ඒතකොට ඒ කුණු කොට වෙනස් කරන්න බොහොම සුළු දෙයක් නේ තියෙන්නේ. දැන් කුණු ටික දාන්න තරක් නැත්නම් අඩු ගානේ අර මොන හරි සිලි බෑග් එකක් ගහලා කොළ ටික එක්කහු කරලා ඕනලා ගිහිල්ලා ඕනලා කුණු ලොරියට දෙන්න පුළුවන්. සුළු දෙයක් නේ. සරල දෙයක්. ඒතර මේ සරල බරපතල නරක දේවල් ප්‍රධාන මර්මස්ථාන ඉතා සරලව බොහොම පොඩි දෙයකින් ඉතාමත්ම සරලව ඉතාම චූටි විදිහට අපි සුළු කැපවීමකින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව වැදගත්ම දෙයක් තියෙනවා. මොකක්ද? ගෙදර හරි මැද්ද පෑගෙන්න බෑ. කියන්නේ මධ්‍ය ලක්ෂණය. මධ්‍ය ලක්ෂණය. එතන ප්‍රධාන මර්මස්ථානයක්. එතන පෑගෙනන සාමාන්‍යයෙන් ගෙදර හරි මැද්දක සාමාන්‍යයෙන් කියලා කියන්නේ හදවත තියෙන ස්ථානේ. ඒතකොට හිස ගැන අපි කතා කරා. හිස පැහැදිලි වෙන්න ඕනේ. টয়ලට් එක තියෙන්න බෑ, කුස්සිය තියෙන්න බෑ, ගිනි ගොඩක් තියෙන්න බෑ, කුණු වලක් තියෙන්න බෑ. අතන ප්‍රධාන ස්ථාන දැන් සාමාන්‍ය ගොඩක් වෙලාවට සමාධි අපි ප්‍රධාන දොරෙන් ඇතුල් වුණායින් පස්සේ නොදන්නා කමට මිනිස්සු ගන්න එතනින් තමයි යන්නේ. ප්‍රධාන මර්මස්ථානේ පාගෙන තමයි කුස්සිය පැත්තට යන්නේ. ඒතර හදවත පෑගෙන වගේ කතන්දරයක් එතන තියෙන්නේ. එතකොට ඒ කිසිම දවසකදී සැනසෙල්ලක් නැහැ. ඉතින් සැනසෙල්ලක් නැතුව මහා මාලිගාවක් තිබුණත් වැඩක් නැහැ නේ සමාධි සැනසෙල්ලක් නැතුව. මහ විශාල මාලිගාවක් තියෙනවා. මාලිගාවක ජීවත් වෙනවා. නමුත් මේ මනුස්සයාට සැනසෙල්ල නැහැ. සන්තෝෂය නැහැ. ඉතින් එහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අර ප්‍රධාන මර්මස්ථානයේ නැත්තම් හදවත පෑගෙන එක. ඒ වගේ දේවල් තමයි විශාල වශයෙන් තියෙනවා යම් කිසි ආකාරයකට බොහෝ දේවල් වාස්තු විද්‍යාවේ තියෙනවා පොඩි දෙයක් සරල දෙයක් බොහොම සුළු දෙයක් ඒ සුළු දේ වෙනස් කරාට පස්සේ ලොකු සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන් දේවල් මේ වාස්තු විද්‍යාවේ සඳහන් කරනවා. හොඳයි අපි තවදුරටත් මේ ගැන ඔබව දැනුවත් කරනවා. අපිට තවත් දුරකථන මතක් තියෙනවා. සිල්වා මහත්මයා ඉන්න අපිත් එක්ක එකතු වෙලා ආයුබෝවන් සුබදෑසන. ආයුබෝවන් මහත්මයා. හරි. ඔබතුමා ජන්මපත්‍රය නේද පරීක්ෂා කරන්නේ? මගේ පුතාගේ හේතුව මම බලන්න කියන්නේ. හරි. අපිට උපන් දිනේ උපන් වෙලාව කියන්න. 1987 අප්‍රේල් මාසේ හරි 23 වෙනි බදාදා අප්‍රේල් මාසේ හරි අප්‍රේල් මාසේ 23 උපන් වෙලාව පෙරවරු 4:55ට උපන් දිස්ත්‍රික්කයේ කොහෙද? කොළඹ දිස්ත්‍රික්කයේ. හරි අපි බලමු. දරුවගේ ලග්නේ මීන ලග්නේද හරි ගස්සලා තියෙන්නේ? මීන ලග්නේ අංශක 20යි කලා 28 මකර නවාංශකයේ වශයෙන් විය යුතුයි. එතකොට දසා වශයෙන් දැන්න පෙන්눔 කරලා තියෙනවා බුදගේ මහදසා. බුදේති වරදක්ම නැහැ. බුද කේන්දරය හොඳයි. හොඳ ස්ථානයක ඉන්නේ දෙවැන්නේ ඉන්නේ. එතකොට බ්‍රහස්පති සහ රවිත් එක්කලා ඉන්නේ මේ වෙලාවේ ඒ රාෂ්ට්‍ර කපල මුකුත් නැහැ. ප්‍රධාන වශයෙන්ම දැන් ඔබට මේ වෙලාවේ මේ දරුවට ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වයක් මුකුත්ම නැහැ. ඒ වගේම බුදගේ මහදසා වෙනවා 2029 දක්වා. මේ කාල සීමාව යම් කිසි ආකාරයකට සුබ සහ යහපත් ආකාරයට ගත කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. දැන් 2021 මැයි මාසේ 21 වෙනිදායින් පස්සේ ලබලා තියෙනවා කුජ අතුරු දසාව. බුද මහදසාය කුජගේ අතුරු දසාව. කුජ 11 යන්නේ ඉන්නේ ගොඩක් හොඳයි. 11 යන්නේ කියන්නේ අයස්ථානේ. දැන් ওই රත්නපුරේ පැත්තේ නම් කියනවා සමාධි ජෝතිෂාස්ත්‍රඥයෝ කියනවා නිකන් කටවහරට කියන දෙයක් තියෙනවා කුජ 11 ඉන්නවනේ මැණික් ගන්න කියලා. පොළවෙන් ලබන වස්තු. කුජ 11 ඉන්නේ කෙනෙකුට මේ මුකුත් කරන්න බැරි නම් හાર્ඩ්වෙයාර් එකක් දාන්න. පොළවෙන් ලබන හાર્ඩ්වෙයාර් එකේ ඔක්කොම පොළවෙන් ලබන දේවල් පොළව සම්බන්ධව දේවල් ඉඩකඩම් බිස්නස් වගේ දේවල් පොළවෙන් ලබන දේවල් අනිවාර්යයෙන්ම කුජ 11 ඉන්න කෙනෙකුට හරියනවා.
ඉතින් ඔබේ කුජේ 11 ඉන්නවා නම් ඉදී කල්ලා බලන රත්නපුරේ පැත්තෙම ඉන්නවා නම් සාර්ථකත්වය විතර මේ කේන්දරේ වැදගත්ම දේ තමයි විදේශගත වීමක් තියෙනවා. ප්‍රබල විදේශගත වීමක් තියෙනවා. මොකක්ද ඒ સિદ્ધාන්තය මම කියලා දෙන්නම්. රාහු කියන ගහය 12 යන්නේ ඉන්නවා. කාගේ හරි කේන්දරයක සමාධී රාහු කියන ගහය 12 වෙනි කොටුවේ ඉන්නවනම් එයා අනිවාර්යයෙන් ගමරට හර යා යුතුයි. අනිවාර්යයෙන්ම ගමින් පිට වෙන්න ඕනේ. රාහු 12 ඉන්න පුද්ගලයාට කිසිම දවසකදී උපන් ගමේ රටේ පළ දෙන්නේ නැහැ. අපි හිතමු රට යන්න බෑ මොන විදිහටවත් රට යන්න බෑයි කියලා. එයාට පුළුවන් ගමින් ඈත් වෙන්න. ගමින් ඈත් වෙලා යන්න පුළුවන්. ගම්පෙරළි පියල්. පියල් ගමේ හිටියා සාර්ථකුන් නැහැ. කොළඹට ආවා සාර්ථකුණා. ඊට පස්සේ විදේශයකට යැවීම ගෙනීම එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් තමයි කරලා කෝටිපතියෙක් වුණේ. ඒ වගේ විදේශයකට යෑම ගමින් පිටවීම ගමින් ඈත් වෙලා යාම රාහු 12 ඉන්න මිනිස්සුන්ට ඉතාම වැදගත් වෙනවා. දැන් මේ කේන්දරේ රාහු කියන ගහ 12 යන්නේ ඉන්නවා. ඒතකොට විදේශගත ඉතාම විශිෂ්ටයි. දැනට කියන තරම් ලොකු අපලයක් නැහැ. කටයුතු කරගෙන යන්න අසාර්ථක භාවයක් තියෙනවා නම් කේන්දරේ පොඩ්ඩක් පුද්ගලිකව බලා ගන්න. එහෙම අපල තත්ත්වයක් මට මේ වෙලාවේ පෙන්눔 කරන්නේ නැහැ. හොඳයි. ඉතින් ඔබටත් පුළුවන් ඒ විදිහට ඔබේ ජීවිතය යහපත් කරගන්න මේ උපදෙස් නිසි ආකාරයෙන් ලබා ගන්න. අද අපි කතා කරන්නේ නිවසක් මිලදී ගන්නකොට අපි වාස්තු දෝෂ සම්බන්ධයෙන් වැඩි සැලකිලිමත් භාවයක් දක්විය යුතුයි. ඇයි? ඒ උපදෙස් අපිට වඩා වැදගත් වෙන්නේ කියන කාරණේ පිළිබඳ තමයි අපි ඔබවත් දවසේ සුබ දවස තුලින් දැනුවත් කරන්නේ. ජයසූරිය මහත්මයා දැන් නිසි ආකාරයෙන් කතා කරා දෝෂ තියෙනවා නම් අපි ඒවා කොහොමද මග හරවා ගන්න කියලා අපි අර මධ්‍ය ලක්ෂ්‍යත් එක්ක තමයි කතා බහ කරමින් හිටියේ. අපි එක ගැන තවත් කතා කරනවාද? දැන් ඊළඟට තව වැදගත් දෙයක් ඒක සරල පොඩි දෙයක් තියෙනවා. දැන් ඉඩකඩ මදි හින්දා සාමාන්‍යයෙන් ඔය පර්චස් 10 15 පර්චස් 7 8 ගෙවල් වල හදනකොට මේ වැසිකිලි වල පිළිවෙඳ ප්‍රශ්නයක් කියලා දැන් අපිට මේ පැත්තෙන් ගන්න බෑ මේ පැත්තට ගන්න ඕනේ. එහෙම හරි හිතමුකෝ. එතකොට නැගෙනහිර පැත්තෙන් සාමාන්‍යයෙන් තියෙනෝනේ බාත්රූම් එක නැගෙනහිර. නැගෙනහිරින් ගන්න බෑ. ගන්න බැරි නිසා ඒක ඉඩ නැහැ. ඉතින් දකුණට ගන්නවා. එහෙම හරි හිතමුකෝ. එතකොට දැන් බාත්රූම් එක කොහොම හරි වදින් පොරෙන් නැගෙනහිර පැත්තේ හදලා ඉඩ නැති හින්දා වල අර පැත්තට ගන්නවා. ඊටාම අසුබ පිහිටීමක්. ඊ අසුබ තත්ත්වය මොකක්ද බොහොම සරල දෙයක්. අපි දැන් බටයක් යනවානේ. දැන් වැසිකිළියේ ඉඳලා වැසිකිළි වලට බටයක් දිගේ තමයි අපද්‍රව්‍ය යන්නේ. එතකොට ඒ බටය දැන් මෙහෙම ගිහිල්ලා ගේ දොර කොටින් යන්න බෑ. දැන් සාමාන්‍යයෙන් දැන් ඉඩ නැති හින්දා මෙහෙම අරගෙන දොර කොටින් අරන් යනවා. පොළොවට තමයි තියෙන්නේ. ඒක පාගගෙන තමයි ගෙට එන්නේ. එතකොට ඒක ඊටා අසුබ සිද්ධියක්. ඊටාමත් ඔබේ ගෙදර එහෙම දෙයක් තියෙනවා. වහා මේක වෙනස් කරන්න ඕනේ. ඒක වෙන කරන්නම දෙයක් නැත්නම් සාමාන්‍යයෙන් ගේ දැන්ට තියෙනවනම් කොච්චර විදමක් ගියත් එතෙන්ද සරල උත්තරය තමයි ගේ මැද්දෙන් ගන්න හොඳ නැහැ. නමුත් කරන්නම දෙයක් නැත්නම් පුළුවන් තරම් ඉතින් ගේ මැද්දට වෙන්නේ නැති ඉන්නේ මෙහෙම වටෙන් තමයි ගන්න වෙන්නේ. එතකොට කඩලා කරන්න නැතු අර්ග පාගගෙන මේ බටේ පාගන බටෙන් පැනලා ගෙදරට එනවා කියන එක ඊටාම අසුබ සිද්ධියක්. මම පැහැදිලිව දැකලා තියෙනවා. සරල දෙයක්. බොහොම පොඩි දෙයක්. නමුත් අසුබයි. ඒ දේ කරන්න බෑ. ඒ නිසා ඉවැනි බොහොම සරල දේවල්, සුළු දේවල්. එතකොට ඊළඟට තව මම ගෙදරකට ගියා පහුණු කාලෙක ඒ ගෙදර ඔක්කොම ගේ ඇතුලේ ඔක්කොම සැලසුම හරි. ඒ ගෙදර පිටිපස්සට ගියාම උතුරු පැත්තෙන් තියෙනවා වහලා දාපු টয়ලට් එකක්. මම මොකද්ද මේක? මේක මහත්ය මේ ගේ හදන වෙලාවේ බාස්ලා පාවිච්චි කරපු වැසිකිළිය මේක අපි නිකන් ඔහේ ගබඩා දැන් টয়ලට් එකක් හැටියට පාවිච්චි කරන්නේ. ඒක ගබඩා ලට්ට ලොට්ටද ගබඩාවක් කියලා කියන්නේ මේ අහගෙන පොල් එලි කෑලි අපි හිතන අන්නේ වගේ නිකන් මොනවා හරි ලට්ට ලොට්ට දාපු දෙයක්. එතකොට ඒක ඊටාම අසුබ දෙයක්. උතුරු පැත්තෙන් හෝ ඊසාන පැත්තෙන් වාස්තු පුරුෂයාගේ හිස තියෙන ඊසානේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ ටීපෝ එක කියලා හිතන්නකෝ. දැන් මේ ටීපෝ එක උඩ පොඩි ලදරුවෙක් තියෙන උඩ අතට. තිබ්බහම අර ඔළුව මෙහෙම තියන්නේ බබා මෙහෙමනේ ඉන්නේ. අන්නේ ඔළුව තියෙන පැත්ත තමයි ඊසාන පැත්ත. වාස්තු පුරුෂයාගේ ඊසාන පැත්ත සාමාන්‍යයෙන් චිත්‍රය එහෙමයි එන්නේ. පොඩි බබේ ලදරුවෙක්ගේ වගේ හා සමාන චිත්‍රයක් එතන තියෙන්නේ. ඒතර ඊසාන පැත්තෙන් තමයි හිස තියෙන්නේ. හිස තියෙන ස්ථානයේ දෝෂ සහගත වෙන්න බෑ. ඒක නිවැරදි කරගත යුතුයි නේ. ඊළඟට වැදගත්ම තැනක් තියෙනවා. අපිට වැදගත්ම තැන අපි ගැන කතා කරමු. අපිට දොරකඩම දමා තියෙනවා ශ්‍රියානි මහත්මිය පිට එක්ක එකතු වෙනවා. අයබෝන් සුබදර්ශන. ශ්‍රියානි මහත්මිය. අයබෝන්. ඔබතුමියගේ කියන්නකො අපිට ජන්ම පත්‍රයේ තොරතුරු ටික උපන් දිනේ උපන් වෙලාව. 85යි 1985 9 වෙනි මාසේ 15 හරි 1985 9 වෙනි මාසේ
15 රාත්‍රී 10:24ට. හරි නේද? හරි. 15. සැප්තැම්බර් මාසේ 15 වෙනිදා 10:24ට රාත්‍රී උපන් දිස්ත්‍රික්කය කොහෙද? right. හරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න? හරි අපි බලමු. ඔව් මේ උෂභ ලග්නෙන්ද හරි ගස්සලා තියෙන්නේ. උෂභ ලග්න අංශක 9යි හරියටම අංශක 9ක මීන නවාංශකේ පෙන්눔 කරනවා. දැනට ඒ රාෂ්ටකඵල මුකුත්ම පෙන්눔 කරන්නේ නැහැ. දැන්ට යන්නේ රාහු මහදසාව. මෙතන රාහුගෙන් දෝෂ තත්ත්වයක් තුන මේ කේන්දරෙත් පැහැදිලිවම ඔබේ කේන්දරේ රායන්න තියෙනව නේද 12 වෙනි කොටුවේ. කේන්දරේ අතේ තියෙනවද නැද්ද? දැන් රායන්න තියෙනවද මේ රාහු 12 යන්නේ. දැන් ඔන්න ඉස්සෙල්ලා කියනවා අහගෙන හිටියා නේද රාහු 12 ඉන්නව නම් එයාට උපන් ගමරට හරියන්නේ නැහැ කියලා. දැන් ඔන්න මේ ළමයාගේ රාහු 12 ඉන්නවා ගමරට හරියන්නේ නැහැ. එක්ක ගමෙන් ඈත් වෙන්න ඕනේ එහෙම නැත්නම් විදේශගත වෙන්න ඕනේ. කාගේ හරි කේන්දරයක රාහු කියන ගහයා 12 යන්නේ ඉන්නව නම් අනිවාර්යයෙන්ම විදේශගත වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ. දසාවත් යන්නේ රාහු මහ දසාව 2021 අගෝස්තු වල රාහු ලබනවා. එතකොට දැනට මේ වෙලාවේ දැන් මේ වෙලාවේ දසාව දැන් මේ වෙලාවේ ගත වෙන්නේ බ්‍රහස්පති මහ දසාව. එතකොට බ්‍රහස්පති මහ දසාවේ අවසන් කෙලවර දැන්ට යන්නේ. අපිට තොරතුරු කියන්න අපි දුරකථන අංකය ලබා දෙන්න නිසා එහෙම කියමුද ජයසූරිය මහත්මයා? ඔව් එතකොට දැන්ට පොඩ්ඩක් අපලගතියක් යනවා. විදේශගත වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. විදේශගත වීමක් තුලින් විශාල වශයෙන් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. විදේශගත වෙන්න විදේශගත වෙන එක තමයි එකම උත්තරේ. එහෙම නැත්නම් මහව ප්‍රදේශයෙන් බොහෝ ඈතට යන එක තමයි සුදුසුම දේ හැටියට මෙතෙන්දී දෙන්න පුළුවන් උත්තරේ. රාහුට අවශ්‍ය කරන පිළියම් කරන්න, බෝධි පූජා තියන්න, වැටකෑමල් අරගෙන බෝධි පූජා මේ වැටකෑමල් අරගෙන බෝධි පූජා තියන්න, වැටකෑ ගහකට සාත්තු කරන්න. ඒව කරාට පස්සේ බොහොම සුබ තත්ත්වයක්, යහපත් තත්ත්වයක් ඔබට උදා වේවි. හොඳයි. අපි දුරකථන අංකය ලබා දෙනවා ජයසූරිය මහත්මයාගේ වැඩසටහන අවසානයේ ඔබට පුළුවන් පෞද්ගලික වෙතමාලාව ඔබේ ජන්මපත පරීක්ෂා කරගන්න. අපි අද කතා කරන මාතෘකාවට යමු. ජයසූරිය මහත්මයා කිව්වා විශේෂම කාරණයක් කියන්න තියෙනවා කියලා. මොකක්ද ඒ කාරණේ? ඔව්. එතකොට දැන් මඩුවක් වගේ හදලා තිබුණානේ මේ ගෙදර. ඒ මඩුව කියන එක එතන තියෙන්න බෑ. ගෙදර උතුරු පැත්තෙන් ඊසාර පැත්තෙන් ඒ මඩුවක් වගේ දෙයක් තියෙන්න බෑ. ඒක පරණ ටොයිලට් එකක්. ඒක අතහැරලා දාලා ලට්ට ලොට්ට තමයි තියෙන්නේ. ඒතර ඒ වගේ දෙයක් තියෙනකොට සම්පූර්ණම කුණු කන්දල් ඔළුවේ කුණු කන්දල් කියන වචනේ. එතකොට එතන ඊටාම අසුබ තත්ත්වයක්. ඒතකොට සරල දෙයක්, බොහොම පොඩි දෙයක්, බොහොම චූටි දෙයක්. මොකද්ද මම කව වහාම මේක කඩන්න. කඩලෙවලා ඒ කෑල් ටික එක්ක ගිහින් දාන්න කොහෙට හරි. එහෙම නැත්නම් ගෙදර වත්තේ දිගේලි කරලා දාන්න. ඒ වල වහලා දාන්න. ඒතර ඒ වගේ සරල දේවල්, බොහොම පොඩි දේවල්, බොහොම මේ සුළු දේවල් වලින් භයානක තත්ත්වයක් නැත්නම් කිසිම අසාර්ථක භාවයක්, සාර්ථකත්වයක් නැති අසාර්ථක භාවයක් මිනිස්සුන්ගේ ජීවිතවලට එනවා. ඒතකොට ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ඔය උතුරු පැත්තෙන් ඊසාන පැත්තෙන් ගොඩක් වැදගත් දෙයක් සමාධි මේ අතහැරලා දාපු ලිඳක් වගේ දෙයක් තියෙනවනම් ඒත් හොඳ නැහැ. ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැති පාළුවට අතහැරලා දාපු ඒක සාමාන්‍ය කතාවක් බලලා වහලා දැම්මම නම් ගෙදර ප්‍රශ්නේ ඉවරයි. එතකොට මේ ආකාරයට හොඳට මතක තියාගන්න මේ අවුල්සහගත තත්ත්වයේ ඵල දෙන්නේ ගෙදර ගෙහිමියාගේ ගෙදර මිනිස්සුන්ගේ ග්‍රහචාරයේ නරක වෙන කාල සීමාවේ තමයි මේක නරකටම උච්චව ඵල දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට හොඳයි කියලා කාල සීමාවක් තියෙනවනේ. ඒ හොඳයි කියන කාල සීමාව තුළදී කොහොම හරි අල්ලගෙන යනවා. කොහොම හරි සාර්ථකත්වය අරගෙන යනවා. ඉතින් කාලා බීලා කොහොම හරි කටයුතු කෙරීගෙන යනවා. එතකොට දැන් සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ දෝෂ අපි ගෙදර තියෙනවා. නමුත් එච්චර බලපාන්නේ නැහැ. ඒ බලපාන්නේ නැති වෙන හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම ඒ කේන්දරයේ ඒ අදාළ පුද්ගලයන්ගේ ග්‍රහචාරයේ කේන්දර හොඳ වුණාම සාමාන්‍යයෙන් ඔතෙන්දී තව පොඩි දෙයක් මම කියන්නම් වැදගත් දෙයක්. සමාධි දැකලා තියෙනව නේද? දැන් ඊයේ පෙරේද අපිට Facebook එකේ දැක්කා නුවර පැත්තේ. මම හිතන්නේ නුවර පැත්තේ අම්මයි තාත්තයි පුතයි වැඩිමල් දරුවේ 3 දෙනාම කොවිඩ් එකෙන් මැරුණා. අන්න එතෙන්දී සමාධි સિદ્ધාන්තය තමයි සමූහයා විසින් කරලද්දා වූ අකුසල කර්මයක් පරිසම් දීම. ඒ අය පෙර ආත්මවලදී
සමූහයක් කීප දෙනෙක් එක්ක අම්මයි තාත්තයි පුතයි එක්කහුව වෙලා මොකක් හරි ලොකු අකුසල කර්මයක් කළා තියෙනවා. ඒක මේ අතේ පරිසම් දුන්නා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දැන් සුබඵල දෙන අවස්ථාවත් එහෙමයි. දැන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ගෙදර තාත්තට ලොතරැයියක් යදෙනවා. කෝටිකාරක ලොතරැයියක් යදෙනවා. එතකොට ඒ ලොතරැයියේ මුදල් තාත්තා විතරක් නෙන්නේ පරිහරණය කරන්නේ. අම්මටත් දෙනවා, අම්මා රඳුන් පැළඳුම් රත්තරන් බඩු අරන් දෙනවා, දරුවන්ටත් දෙනවා, බැංකු පොත්වල දාලා දෙනවා. අන්න සමූහයා විසින් කරලද්දා වූ කුසල් කර්ම පරිසම් දීම. එතකොට මම පැහැදිලිවම දැකලා තියෙන දෙයක් මේ සමාධියේ පෙර ආත්මෙත් එහෙමයි සාමාන්‍ය කුසල් කරන්න, කුසල් දකින්න, අනිත්‍යකරණ කරන කුසල් අගයන්න කුසල් තියෙන්න ඕනේ. ඒක පෙර ආත්ම කරලද්දා වූ පිනක් තියෙන්න ඕනේ. වෙන කෙනෙක් කරන පින් දැන් සමහර අය Facebook එකේ එහෙම දානවනේ දැකලා තියෙනවද? කවුරු හරි පිනක් කරාම ඒකට අද වෙන්න මොකක් හරි දාන්නේ. ඒක අකුසලයක්. කෙනෙක්ගේ කුසලයක් දකින්නත් අපි ගාව කුසලයක් තියෙන්න ඕනේ. එතකොට ඒ අම්මයි තාත්තයි දරුවෝ එක්කහුව වෙලා ගිය ආත්මෙදී කුසල් කළා තියෙනවා. ඒ කුසල් කළා තියෙන හින්දා තාත්තට ලොතරැයියක් යදෙනවා. ඒ යදෙන ලොතරැයිය නැත්නම් මැඩික් ගලක් හම්බ වෙනවා. එතකොට ඒවා දරුවන් අතර සමානව බෙදලා අන්න පින්. එතකොට එන්නේ වගේ පිනක් පළ දෙන කාල සීමාව තුළදී වාස්තුවිද්‍යා දෝෂයක් තුළට ඒක එච්චර බලපවත්වන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා අකුසලයක් පරිසම් දෙන සීමාවක් එනවනේ. අන්නේ සීමාව තුළේ තමයි සම්පූර්ණ මෙහෙම අපි දැකලා තියෙනවා සම්පූර්ණ වැලේ වැල් නැති කරනවා. එහෙම කියන්නේ වැලේ වැල් නැති කරනවා කියලා කියන්නේ නැත්තරම නැති කරන හොඳට හිටපු මිනිස්සු සම්පූර්ණයෙන්ම වැලේ වැල් නැති කරනවා. එහෙම දේවල් තියෙනවා. ඒ වගේම තව වැදගත්ම දෙයක් අපිට වෙලාව තියෙනවද? අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඊට පස්සේ කතා කරමුද? ප්‍රියංකා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන් සුබෝදෑසන. ආයිබෝන් සුබෝදෑසන. හරි. අපිට ජන්මපත්‍රයේ තොරතුරු ටික කියන්න. උපන් දිනේ උපන් වෙලාව 1969 අප්‍රේල් 22. 1969 අප්‍රේල් මාසේ 22 උපන් වෙලාව දහවල් 1:27. දහවල් 1:27. මාතර දිස්ත්‍රික්කයේ. මාතර දිස්ත්‍රික්කයේ දහවල් 1:27 ජයසූරිය මහත්මයා. හරි. ඔබතුමීටත් විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න? මට මේ දැනගන්න ඕනේ ඉදිරියට රැකියාවක් මට ලැබෙයිද කියලා. හරි අපි බලමු. දැන් මෙහෙමයි. ඔබේ ලග්නේ හරි ගැසලා තියෙන කටක නේද? ඔව් කටක ලග්නේ අංශක 25 කලා 21 කුම්භ නවාංශකේ තමයි එන්න ඕනේ. එතකොට දැනට නම් මේ මොහොත වෙනකොට අපල ගතියක් සාමාන්‍යයෙන් ඔබට පෙන්눔 කරන්නේ නැහැ. එතකොට දැන්ට දසා වශයෙන් පෙන්눔 කළා තන බුධ මහදසාව 2015 දී බුධ ලැබුවා. 2032 දක්වා බුධ මහදසාව තියෙනවා. එතකොට බුධ මහදසාවේ දැන්ට මේ මොහොත වෙනකොට අතුරු දසාව ලැබලා තියෙනවා. රවිගේ දැන්ට යන්නේ සිකුරු අතුරු දසාව. එතකොට සිකුරු ඉන්නේ පුණ්‍ය ස්ථානයේ 9 වෙනි. දැන් සාමාන්‍යයෙන් කතාවට ගත්තොත් එම මේ වෙලාවේ අපල ගතියකුත් නැහැ. ඒතර බුධ මහදසාව ගත වෙන්නේ බුධ කේන්දරයේ 10 වෙනි ඉන්නේ. සිකුරුගේ අතුරු දසාව. මේ වෙලාවේ සාමාන්‍යයෙන් හරි විදියට නම් බඹරේ වැල්ලේ ගෙහුවත් කැරගෙන මොහොතක් යන්නේ. බුධ මහදසාව බුධ බලවත් තැනක ඉන්නේ සිකුරු පුණ්‍ය ස්ථානයේ ඉන්නේ පෙරපින් උපරිම තියෙනවා. ඒ සිකුරුගේ අතුරු දසාව දැන් මේ වෙලාවේ නොලැබුණොත් ආයෙත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ලබා ගන්න දෙයක් රැකියාව විවාහය ඕනෑම දෙයක් මේ මොහොතේ ලැබෙන්න ඕනේ. මේ මොහොත ගොඩාක් හොඳ වෙලාවක් හැටියට තමයි මම දකින්නේ මේ කේන්දරයේ හැටියට. හොඳයි. ඒ විදිහට තමයි ජන්මපත්‍රයේ තොරතුරු ඔබටත් පුළුවන් තව පුංචි වෙලාවක් අපි ඉන්න නිසා දුරකථන ඇමතුමක් ලබා දෙලා ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්. අපි වැඩසටහන අවසානයේ ජයසූරිය මහත්මයාගේ දුරකථන අංකයත් ලබා දෙනවා. ඔබට ඒ ඔස්සේ පෞද්ගලිකවත් මුණ ගැහෙන්න ඔබට අවස්ථාව සැලසෙනවා. අපි විශේෂ කාරණයක් ගැන මතක් කරනවා කොහොනේ? තව දෙයක් සාමාන්‍යයෙන් ඔය අපි සමාධිමය අපි හවුල්කරුව තෝරගන්න ඕනේ. ව්‍යාපාරික හවුල්කරුව අපි ව්‍යාපාර කරනවා ව්‍යාපාරික හවුල්කරුව. එතකොට දැන් අර කතාවක් අහලා තියෙනවද අර කට්ටියක් නැවක ගියා නැව කුණාටුවට අහු වුණා. එතකොට අර ලොතරැයියක් තුන්ඩු දාලා ඇදලා ඉවරලා නැව කප්පිත්තගේ බිරිඳ මුහුදට දැම්ම කියන කතාව සරලා අහලා තියෙනවනේ. එතකොට අවාසනාවන්ත තැනත්තිය ඊට පස්සේ කුණාටු ඉවර වුණා. ඒ අවාසනාවන්ත තැනත්තිය තමයි නැව කැප්ටන්ගේ බිරිඳ. ඒතර ඒ වගේ යම්කිසි ආකාරයකට අවාසනාවන්ත ස්වභාවයක් දරන්නා වූ යා දෙන්නේ නැති ජීවිත තියෙන පුද්ගලයෝ ඉන්නවා.
ඒ yaadෙන්නේ නැති ජීවිත තියෙන පුද්ගලයෝ අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේදී රැකියාව, ව්‍යාපාරය මොනාකාරී හෝ කොටස්කාරයෙක් හැටියට අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේදී අපේ ජීවිත සම්පූර්ණයෙන්ම නිකන් අර කතාවට කියන්නේ නැටු තොইলුකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා. ඒතර ඒ වගේ දැන් මම ඊයේ පෙරේදා මේ පොයේ දවසේ මගේ යාළුවෙක් ඉන්නවා ප්‍රේමරත්න කියලා මැණික් ව්‍යාපාරිකයෙක්. එයාත් එක්ක පොඩි ගමනක් ගියා, ව්‍යාපාරික ගමනක්. යන ගමන් එයා කියනවා මේ එයාගේ යාළුවෙක් කසාද බඳලා හිටියලු මැණික් කරන්නේ yaadinne ඉතින් ඔය හම්බ කරනවා කනවා බොන කොහොම තිබුණලු. මට කියනවා එයාගේ බිරිඳ කොහොම හරි වෙන් වුණා. වෙන් වුණාට පස්සේ අර මිනිස්සයාට හිටු කියලා හම්බෙනවලු. ව්‍යාපාර වලින් කරන අත ගන්න හැම දෙයක්ම සාර්ථක වෙනවලු. ඒතකොට අවාසනාව දුන්නේ කොහෙද? බිරිඳ ගාවා. බිරිඳකින් ඈත් වුණාට පස්සේ යාට සම්පූර්ණ ලැබෙන්න ගත්තා. එතකොට ඒ වගේ යම්කිසි පුද්ගලින්ගේ ඒ අවාසනාවන්ත කේන්දර ගහයෝග තියෙන මිනිස්සු අපේ ජීවිතවලට ලං කරගත්තට පස්සේ අපේ ජීවිතත් අසාර්ථක වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් ඔබේ කොටස් ව්‍යාපාරයක් කරනවා නම්, කොටස්කාරයෝ තෝරගන්නවා නම් ඒ අය තෝරගන්න ඕනේ දීර්ඝකාලීන ඉතිහාසය බලන්න ඕනේ. දැන් ඔය මම මැණික් ව්‍යාපාරය කරනවා. මගේ යාළුවා දැන් අවුරුදු ගානක් තිස්සේ ඔය පේවරත්න කියන මැණික් ව්‍යාපාරය එයාට තමයි මට මැණික් ගෙනත් දෙන්නේ. එතකොට එයා දීර්ඝ කාලයක් ඉතිහාසය ගත්තාම දීර්ඝ කාලයක් අර මැණික් වලින් ලැබෙනවා. සතියකට ඩොලර් 2000ක් හම්බ වෙනවා යාට ඇමරිකාවෙන් එනවා. ඒ කියන්නේ ලක්ෂ 4ක්. ඒ වගේ පුද්ගලයෝ අපේ ජීවිතවලට ලං කරගත්තට පස්සේ වාසනාව කියන එක අපේ ජීවිතවලටත් එනවා. ඒ වගේ අපි මොනවා හරි කරනවා නම් අසාර්ථක නම් පොඩ්ඩක් බලන්න. ඔබේ ව්‍යාපාරය අසාර්ථක නම් ඔබේ ඉන්න කොටස්කාරික කේන්දරේ පොඩ්ඩක් බලන්න. බලලා ඒ කේන්දරය අසාර්ථක නම් හිමින් සැරේ කොටස්කාරයා අයින් කළා දාන්න. තවත් උපදෙස් දෙන්න පුළුවන් නම් හොඳයි ජයසූරිය මහත්මයා. අපිට ලැබෙන කාලය අවසන් වෙනවා. ජයසූරිය මහත්මයාගේ දුරකථන අංකය අපි ඔබට ලබා දෙනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් පෞද්ගලිකව මොන ගැහිලා ජන්මපත්‍ර වාක්‍යයෙන් ඔබට වාස්තු උපදෙස් ලබා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ තමයි දුරකථන අංකයන් 0777 408 345 0777 408 345 0722 422 222 222 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් අපේ ජයසූරිය මහත්මියව ඔබට මුණ ගැහෙන්න. එහෙමනම් අද දවසේ සුබ දවස වෙනුවෙන් අපත් සමග එකතු වුණු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගෘහ වාස්තුවේදී හා හස්තරේඛා විශේෂඥ JART ජයසූරිය මහත්මයාට බෙහෙන ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක නැවත ඔබතුමාව මුණ ගැහෙනවා. අයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.